समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ඕගා කාමෝගෝ භවෝගෝ දිඨියෝගෝ අවිජ්ජාෝගෝ තී රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයන් ඔස්සේ ධර්ම ශ්‍රවණය කරමින් ජීවිතය යථාර්ථයට පත්වීමට ජීවිතය තුළ රජ කරන්නා වූ දුකින් අත මිදීමට අවශ්‍ය අනුශාසනාවන් සොයනු ලබන තේරුම් ගන්නට උත්සාහ කරනු ලබන සදහැවැර පින්වත්නි අප විවිධ ගාථාවන් උපයෝගී කරගනිමින් අප විවිධ සූත්‍ර දේශනාවන් උපයෝගී කරගනිමින් පැහැදිලි කිරීමට උත්සාහ කරනු ලබන්නේ මිනිස් ජීවිතයේ අනවබෝධය තුළ දුකටපත් වෙන බව, කරදරයටපත් වෙන බවයි. ඒ නොදන්නාකමක්. බුදුන් වහන්සේ වැනි උත්තමයෙක් ඒ අනවබෝධය දුරු කරමින් ජීවිතයට ගත හැකි ධම්මගක් පැහැදිලි කරමින් දුකටපත් වීම අවම කර දීම හෝ දුකින් අත මිදීම කියන මාර්ගයේ සමාජයේ මෙහෙවන්නට විශිෂ්ට ධමයක් එලි කරලා තිබෙනවා. බුදුන් වහන්සේගේ ශාස්ත්‍රූත්‍රය යන එයයි. උද්ගලහවි වන්දනයට වඩා උන්වහන්සේ සමාජයට එලි කළ දේ තමයි මේ සමාජයට වැදගත් වෙන්නේ. මන්දයත් ඒ බුද්ධ කෘත්‍යයක් වන බැවින් මේ යුගයට නැත්තම් මේ වත්මන් බුද්ධෝත්පාදයට යට වී තිබූ සදහම් මඟ සොයා ගැනීම බුද්ධ කෘත්‍යයයි. ඒ මඟ තේරුම් ගත් අය සමාජයට හෙළිපෙහෙළි කිරීම ධර්මදේශනා කිරීමේ බලාපොරොත්තුවයි. බෞද්ධකමේ බලාපොරොත්තුව ඒ මඟ තේරුම් අරගෙන අනුගමනය කිරීම. ධර්ම ශ්‍රවණය කළ යුත්තේම මේ සඳහා කියන එක තමයි අපි කල්පනා කරන්නේ. ඒත් සමාජයේ ඉන් පහළ අරමුණු සඳහා ධර්මදේශනාවන් කරවා ගන්නු ලබන සිරිතක් ඉටු කර ගැනීමට උත්සවයක් විවෘත කිරීමට මේ පරලෝකීය වූ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මූලික පරමාර්ථය තබාගෙන ඒ වචනේ තේරුම් ගන්න. මූලික පරමාර්ථය ධර්මයේ ජීවත් වෙන අය තේරුම් ගැනීම. උන්‍ය අනුමෝදනාව පරිස්කාර පූජාවක් එහෙම කරන නිසා දෙවෙනි අරමුණක් වෙන්න ඕන. මොකද මේ පරලෝකීය අය බණ අහන්නේ නැහනේ. ඒගොල්ලෝ පරලෝකයෙන් පින් බලාපොරොත්තු වෙන තැනක උපත ලබා ඉන්නවා නම් ඔවුන්ට පින විතරයි ඕන. නමුත් ජීවත් වෙන මිනිස්සුන්ට ජීවිත සකසා ගන්නට බණ ඕන. මේ වෙවින් ජීවිතේ කාල්ගත වෙන්න පෙර හැකිතාක් ඉක්මනින් මේ බුදුන් වහන්සේ හෙළි කරව දාලා වූ සැනසුම් මඟ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන එක ඒ පිළිබඳ ලැබියාවක් ඇති හැම කෙනෙක්ම මේ විමසිලිමත්ව හොයා ගන්න ඕන. මේ සඳහා අද මම පාදක කොට ගත්තේ බොහෝ ධර්ම දේශනාවට පාදක වෙන්නා වූ කරුණු කීපයක්. මේ කරුණු සංග්‍රහිත ස්ථානයක් තිබෙනවා. ඔය අපිට ත්‍රිපිටකයේ පුර විවිධ තැන්වල හමු වෙන්නා වූ කරුණු සරියුත් මහ රහතන් වහන්සේ වැනි උත්තමයෙක් බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම මේ වෙනම එක්රැස් කරපු සූත්‍රයක් තිබෙනවා. අපි ඒකට කියන්නේ සංගීති සූත්‍රය කියලා. මේක ධර්මදේශනා 1000ක් හමාරක් කරන්නට අවශ්‍ය කරුණු තිබෙනවා. පුංචි පුංචි වාක්‍ය පෙළියක් ගත්තාම නැත්නම් ආදර්ශ පාඨයක් ගත්තාම ඒක තුළ තියෙන කරුණු තමන්ගේ දැනුමේ තරමට පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේ කරුණක් තමයි මා මාතෘකාට පාඨයේ වශයෙන් ගත්තේ චත්තාරෝ ඕගා කියන එක. ඕග කියන වචනේ පාලි පාඨයක්.
ඒක සිංහලට අරුත් ගන්න ගත්තාම තමයි මේක තේරුම් ගන්න ලේසි වෙන්නේ. දැන් ඔය වියලි පසුබිමක් නැත්නම් කාලගුණයක් තිබිලා තද වැසි වසිනවා. ඒ වගේම අපි එකට කියනවා ගම් වතුර කියලා. නැත්නම් මහ වතුරක් කියලා තමයි සාමාන්‍යයෙන් ඒක පාලිය විග්‍රහ කරන්නේ සිංහලට ගන්නකොට. මට මතකයි පසුගිය එක්තරා මෑත යුගයක වසරක දෙකකට පෙර ගම් වතුරක මේ පොළොන්නරු ප්‍රදේශයේ වනාන්තරයක ගහක් උඩ ඇත්පැටියෙක් හිටියා. මැරිලා, රැඳිලා. එතකොට ඇත්පැටියා කියන සතා ලොකු සතෙක් ගහගෙන යන්නේ නැහැ. නමුත් උත් ගහගෙන යන්න තරම් වතුර පාර ප්‍රබලයි. අනිත් අය ගැන කවර සතාද? අන්න එහෙම හසු වුණාම පහළට ගලාගෙන යන. හසු වුණාම විනාශ වෙන. හසු වුණාම පරිහා පරිහානියටපත් වෙන කියන අර්ථයෙන් තමයි මේ ඕග කියන පදේ හැදිලා තිබෙන්නේ. එතකොට මේ සංසාර ගමනේ යන සත්‍යයව යථාභූතය ලබා ගන්නේ නැත්නම් බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගේ ඇසුරෙන් ඒ කරුණ පැහැදිලි කරන කල්යාණ මිත්‍ර සේවනන් ලබා ගත්තේ නැත්නම් ඔවුන් මේ මහ වතුරු නැත්නම් මෙබඳු සැඩපහරවල් හතරකට අසු වී සංසාරයට සසර දුක්ඛඛන්දයන්ට හසු වෙන බව තමයි මේ ඕග පිළිබඳව කතා කිරීමේ සඳහන් කරන්නේ. ඕග තරණ කියලා වෙනම සූත්‍රයක් තිබෙනවා. ඔබ වහන්සේ කොහොමද ඕගේ තරණය කළේ කියලා බුදුන් වහන්සේ විමසපුවම බමුණෙක් මම උත්සාහ කරන්නෙත් නැතුව පිහිටලා හිටින්නෙත් නැතුව තරණය කරයි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. පිහිටා සිටීම කියන එකෙන් පැහැදිලි කරවා දාරනවා කාමයන් ගැලීම නැත්නම් කාමසුකල්ලික අනුയോഗය නැත්නම් කම්සුව සැපයි කියලා නැවතට නැතිදීම උත්සාහ කිරීමකින් කියන එකෙන් පැහැදිලි කරනු ලබනවා කාමයන් අතහැර දමා ධර්මයෙන් පරිබාහිරව යෙදූ වීරියක් තුලින් රූපී අරූපී ධාන වලට හසු වීම. දෙකමත් ආපහු ආයෙත් ඕග. ඒ දෙකට අහුුනේ නැතුව උන්වහන්සේ මේ ඕගේ තරණය කරා කියන එක තමයි පැහැදිලි කරලා දාන්නේ. අපි අද ගත්තේ ඕග තරණ සූත්‍රය පැහැදිලි කරන්න නෙමෙයි මේ වචන හතරේ අපට ලැබී තිබෙන කාලයේ පමණට පැහැදිලි කරන්න. එතකොට එක එක සත්‍යය මේ ඕග වලට අහු වෙලා ඉන්නවා. Taman අහුවේ සිටින්නේ කුමන ඕගයටද කියන එක ධර්ම ශ්‍රවණයකින් තේරුම් ගන්න ඕන. අපි නම් හතර වෙනමනෝ කියා එකින් එක කතා කරමු. පළවෙනි යෝගේ නැත්තම් සැඩපහර නැත්තම් මහ වතුර කාමෝග කියලා කියනවා. මේ වචන ප්‍රවේශයෙන් තේරුම් ගන්න ඕන. මේකෙන් කියන්නේ නැහැ මේ ලෝකේ පවතින ලෞකික සැප සම්පත් විඳින්න එපා කියලා හැම. ඕග කියන වචනෙන් පෙන්වන්නේ සීමා ඉක්මවා යාම. නැත්තම් අන්තයකට යාම කියන එක. මේ සමාජයේ දියුණු සංස්කෘතියක් තිබෙනවා. ඒක වසර 100 ගණනක් දහස් ගණනක් තිස්සේ ලැබුණ දෙයක්. මේ සංස්කෘතික දායාදේ නැත්තම් මේ පහසුකම් ඊළඟ පරපුරකට උරුම කරන්න ඕන. නැත්තම් ආයේ මේ ලෝකේ දියුණු වෙන්න තවත් කොච්චර කල් යාවිද? දියුණු කරගත්ත දේවල් රැක ගන්න වෙනවා. දියුණු කරගත්ත දේවල් රැක ගන්න නම් ඉදිරි પરම්පරාවක් ඉන්න ඕන. ඉදිරි પરම්පරාවක් ඉන්න නම් මව්පියන් බවට පත් වෙන්න වෙනවා. මව්පියන් බවට පත් වෙන්න නම් විවාහය නැමැති සංස්ථාවක් අවශ්‍ය වෙනවා. දරුවන් සම්පතක් වශයෙන් සුරකින්න වෙනවා. මේවා හැම වැරදි කියලා නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මතක තබා ගන්න. එහෙම නීතිය තුළ බෞද්ධ සංස්කෘතිය තුළ ඒවට පනවතු සීමාවක් සහිතව ඒ කටයුතු කරන්න ඉඩ දීලා තිබෙනවා. ඒ පනවන්ට නීතියක් පනවලා තියෙන නැත්නම් සීමාවක් දීලා තිබෙන්නේ එතනින් එහාට ගියොත් තමයි මේ ඕග කියන පැත්තට අහු වෙන්නේ කියන එක පැහැදිලි කරන්නයි. ඒක නීතියනුත් තේරුම් අරන් තියෙනවා. එහෙම නැත්නම් ආගමික පැත්තෙනුත් පැහැදිලි අරන් තියෙනවා. ඒවට යම්කිසි සීමාවක් තියෙන්න ඕන. සීමාව ඉක්මවා ගියාපුවම මනුස්සකමෙන් එහා පැත්තට යන පැත්තට යනවා. එබැවින් කාම කියන වචනේ අර්ථය කැමැත්ත කියන එකයි. කැමැත්තට සීමාව ඉක්මවා ගියාම කාම උපාදාන කියනවා. දැන් මෙතන කාම සම්බන්ධයෙන් ගත් කල කාම කියන එක කාම ලෝකයට අදාළ එකක් තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් මේ ලෝක විග්‍රහයේදී බුදු සමය සඳහන් වෙනවා පංචකාමයේ මුල් කොටගත් උත්පත්ති. සතර ආපාය, මනුස්ස ලෝකේ සහ සදිවි ලෝකේ කියන එකට අපි කියනවා කාම ලෝකය කියලා. ඒකෙන් කාම දුගතිය කියනවා අපායට, කාම ස්වර්ගය, සප්තකාම ස්වර්ගය කියනවා මිනිස් ලෝක ඇතුළු සදිවි ලෝකයන්ට. ස්වර්ගය කියන වචනේ තේරුමත් ඒකේ යම් සුඛයක් තිබෙනවා කියන එකයි. එතකොට මේක තුල පරිහානියටපත් වෙන විදිහට අහුවීමට තමයි කාමෝග කියලා කියන්නේ. කාම සම්බන්ධයෙන් ගත් කල ඊට පස්සේ මිනිස්සයා භාවිතා කරන කාම වර්ග 5ක් 6ක් තිබෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට කියන්නේ දොරවල් 5 උදව් කරගෙන මනෝද්වාරය උදව් කරන දෙන්නා වූ සයාකාර සුඛය. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම කියලා කතා කරනවා. සය ඉන්ද්‍රියෙන් හමු වෙන්නා වූ අරමුණු කෙරෙහි පවතිනා වූ කැමැත්ත තමයි කාමය කියන්නේ. ආසක්ත වීම, ඇලීම, සීමාව ඉක්මවා යාම කියන එක තමයි මෙතන ඕග කියන වචනේ පාවිච්චි කරන්නේ. විශේෂයෙන් මේ සමාජයේ ජීවත් වෙන විට
ඕනෑම කෙනෙකුට මේ පස්දොරට හමු වෙන දේවල් කෙරෙහි ප්‍රියශීලී බවක් පවතිනවා. ඇතමුන් රූපයට කැමති, ඇතමුන් ශබ්දයට කැමති, ඇතමුන් ගන්ධයට කැමති, ඇතමුන් රසයට කැමති. ඒ විදිහට කැමැත්තක් පවතිනවා. බුදුන් වහන්සේට පවා කැමැත්තක් තිබුණා. ආහාර වළඳන කැමැත්ත, සතිපෙන කැමැත්ත, තමසෝකීය ඥාතීන් දකින්ට යන කැමැත්ත ආදී වශයෙන් ඒවා ඕගොල්ලන්ට අහු වෙලා නැහැනේ. එබැවින් මේකේ සීමා සහිත ස්වභාවයක තිබෙනවා පරිහරණය පරිශීලනය කරන්න පුළුවන් විදියක්. නමුත් ඒ සීමාවන් ඉක්මවා යන්න ගියාම ඒවා ඒ කාම වෙනුවට ඒක විකෘතිකාම බවට පත් වෙනවා. අන්න විකෘතිකාම කියන එක තමයි මෙතන තේරුම් ගන්නට විශේෂයෙන්ම ඕග කියන වචනෙන් කියවෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් පුවත්පත් හෝ මාධ්‍ය හෝ නාට්‍ය ආදී වශයෙන් මේ හැම දෙයක් තුළම වර්තමානයේ ප්‍රචලිත පවතින ආදරය නම් වූ කාරණේ ඔස්සේ නාට්‍ය ගොනු කිරීමේදී මේවා ගොනු කරනු ලබන්නේ එක තැනකට. රූප, ශබ්ද, ගන්ධ, රස ඔස්සේ ගොහින් අපි එකට කියනවා ස්පර්ශකාමයන් කියලා. පහස නැත්තම් කායික ආස්වාදයේ කියන එක. එය මේ ලෝ ලබන්ති වෙන්නා වූ උත්තරීතර දෙයක්, උතුම් දෙයක් වශයෙන් තමයි, එකම දේ වශයෙන් තමයි සමහර විට ඇතැමුන් කල්පනා කරන්නේ. සාමාන්‍යයෙන් එබඳු නාට්‍ය, ගීත ආදී දේවල් අපට ලෝකේ දකින්න ලැබෙනවා. නමුත් ඒකේ නිවන් මාර්ගට යන්න ගියොත් නැත්නම් දුකින් අත මිදීම මාර්ගට යන්න ගියොත් ඒ නිසා දුකටපත් වෙන එකක් කරුණාම ඒක දුකින් අත මිදෙන මාර්ග වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන. සාමාන්‍යයෙන් පොත්පත්වල තියෙනවා හරි ලස්සන උදාහරණ. පළඟැටියා කියන සතාට දැනෙන්නේ ආලෝකය. එතකොට ඒ ආලෝකය දැනෙන නිසා ඔහු ආලෝකයේ විඳින්න පහන් දැල්ලට පන්නවයි කියලා කියනවා. පළඟැටියාට සතා වැටහෙන්නේ නැහැ පහන් දැල්ලේ දැල්ලක් ගින්දරක් තියෙනවයි කියන එක. ආලෝකය සොයාගෙන යාම නිසා ඔහුට පිච්චි මැරෙන්න සිදු වෙනවා. අන්න ඒ වගේ කාම ඕග ස්වභාවය අන්න එහෙමයි. අසීමාන්තිකව ඒ පැත්තට යන්න ගියොත් එහෙම ඒ නිසා විනාශය සිදු වෙන අර්ථය තමයි මේ කාම ඕග කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ සමාජයේ බෞද්ධ හෝ අන්‍ය ආගමික හෝ ගත්කල මේ ස්ත්‍රී පුරුෂ සායයකට ජීවත් වෙන ගෘහස්ත ජීවිතයක් තිබෙන්නේ. ඒකට විවාහය නැමැති සංස්ථාවක් තියෙනවා. මව්පියන් එහෙම නැත්නම් ඊට වඩා වැඩිහිටි අත්තලක් ඉති අම්මලා දූ දරුවන් ආදී වශයෙන් එකට පවුලක් ඒකකයක් වශයෙන් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙන්නට සකස් කරපු සමාජයක් පවතින ලෝකේ ඕනම තැනක. ඒ නිසා බහුතරයක් ඒක අනුමත කරන්න ඕන පිළිගන්න ඕන. නමුත් මේ සීමාවේ ජීවත් වෙන්නේ නැතුව මේවට සම්බන්ධයි ඊට එහා යන්නේ නැද්ද? අනේ එතකොට ඒක විවාහයක් වෙනකොට බහු විවාහයක්. නීත්‍යානුකූල විවාහයක් වෙනකොට 3-4 පළක නීත්‍යානුකූල නොවන විවාහ 4-5ක්. එහෙම නැත්නම් ඒ විවාහය ඉක්මවා යමින් තවත් ඊට එහා ගිය අර ඒ කාලේ නම් ඒකට කියනවා පුරංගරම් කියන වචනේ අද පාවිච්චි කරන වචනේ මම කියන්න කැමති නැහැ ඒකට. අපි ඒකට pāli භාෂාවේ සඳහන් කරනවා පර ස්ත්‍රී පර පුරුෂ කියන වචනයක් පාවිච්චි කරනු ලබනවා. සීමාව ඉක්මවා ගිය කාම සේවනයන් පවතිනවා. එතකොට ඒ සේවනයන් පවතින්නේ දරු සම්පත් ප්‍රතිලාභය සඳහා නෙමෙයි. හුදෙක් අර තමන්ගේ කාම ගින්න ආස්වාදයේ සංසිඳවා ගැනීම සඳහා. මේක ඊතරම් සදාචාර සම්පන්න දෙයක් වශයෙන් අපි දකින්නේ නැහැ. වන්දයත් ඒවා වර්තමාන සමාජයේදී අර HIV වෛරසය බව කරන රෝග තත්ත්වයන්ගේ වාහකයන් බවට පත් වෙන එක. දෙවැන්නම ඈතදී මේ ළඟදී මම දුටු වාර්තාවක් තියෙනවා පුවත්පතක මේ ඇඹහිරළු හිරියට යන කතාවක් ඒක උනාට කියන්න වෙනවා මාධ්‍යට. මේ ශ්‍රී ලංකා භූමිතලය තුල ස්වභාවිකව උපදින දරු සම්පත් වලට වඩා ප්‍රමාණයක් ගබ්සා කිරීමෙන් මරා දමනවායි කියලා. අන්න කාමෝගවල ප්‍රතිඵලය. එතකොට ඒ දරුවන් අවශ්‍ය වෙලා නැහැ එතකොට. නමුත් දරුවන් අවශ්‍යයි සමාජයට. දරුවන් සම්පතක් වශයෙන් අවශ්‍යයි. එතකොට ඒ සඳහා මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් ලෝකෙම අවලා තිබෙනවා. නමුත් මෙතනින් එහාටත් යනවා මේක. අන්න එතකොට තමයි මේක ඕග බවට පත් වෙන විකෘතිකාම කියන කතා කරන්නේ. මේවා හිරිකිත සහිත දේවල් ඒ නිසා ප්‍රසිද්ධිය කතා කරන්න මම කැමති නැහැ. නමුත් තේරුම් ගන්න ඕන වත්මන් සමාජයේ ලංකාවේ නොතිබුණාට සමහර රටවල් වල මේ විවාහයක් ස්ත්‍රී විවාහයක් පුරුෂ විවාහයක් නීතිගත කරලා තියෙනවා. ඒ රටවල් වලට ඒක නීතිගත වෙන්න පුළුවන් බෞද්ධ සදාචාරයට අනුව නම් මෙබඳු දේවල් නීතිගත කරන්න බෑ. එතකොට ඒක විකෘතිකාමය. එතකොට ඒක යන්නේ යහපත් පැත්තකට නෙමෙයි රාගය කියන එක වැඩෙන පැත්තට. මතක තබා ගන්න. ඒක රාගික දෙයක් කරනවාම ආදරය යන්නේ නැහැ. ඒ නිසා මේ කාම කියන වචනේ මේ පැත්තට ගියාම එහි ඇලී ගලී වාසය කරන්න. දැන් මට මතකයි මෑතදී මම දැකපු යම් තොරතුරු වගේක් තිබෙනවා. මේවත් නම් වශයෙන් කියන්නේ කවදාවත් නමුත් මේක දැනගන්න ඕන. මේවයි යම්කිසි මාපිය දූදරු කියලා සම්බන්ධතාවයක් පවතිනවායි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරව දාරනවා. එහෙම එකක් නැත්තම් තිරිසන් සතුන් වගේ වෙනවා කියලා උන්වහන්සේම වදාරනවා. අම්මා තාත්තා දුව පුතා අඳුරන්නේ නැත්නම්. මෑතදී සම්මන් කියවපු කතාවක තිබුණා එකම මවක්, එකම සහදුවෙක් දෙදෙනෙක්.
එක පරපුරුෂයෙක් සම්බන්ධයෙන් අසුරු කිරීමක්. එකම පුද්ගලයා අම්මයි දුවයි දෙන්න. එතකොට අන්න මොකක්ද මේ මාතෘත්වයේ සහ දුහිතෘත්වයේ? මොකක්ද මේ මිනිස්යාගේ සදාචාරය? මෙන්න මේ වාගේ සීමාවන් ඉක්මවා යනවා. මේවට කියන්නේ රතුරේ පයින්නවායි කියලා. රතුයිර පැනලා යන්න ගියොත් කාමෝග බවට පත් වෙනවා. ඊට පස්සේ මේවට ඇලී ගැලී වාසය කරන්න පුරුදු වෙන්නේ. නීතියක්, සදාචාරයක්, ආගමක් මොකක්වත් නැහැ. අන්න මෙහෙම වුණාම මේවායේ ප්‍රෝෂණය වෙන්නේ ලෝභ දේශ මොහයන්. එවිට රාගෙන් දේශෙන් මොහෙන් වැඩින මිනිසත්කම අහිමි වුණ තත්ත්වයට ජීවිතේපත් වෙනවා. සෝ කායස වේදෝ පරම්මරණාන් එතනින් පස්සේ මේවායින් පරලෝක ගියාපම මේවායේ ඇලී ගැලී ජීවත් වෙන්න පුළුවන්. සුනක ආදී සතුන් බවට පත් වෙන පාර හදනවා. අන්න ඒකට අහු වෙලා යනවට තමයි යෝග කියලා කියන්නේ. මිනිසත්කමේ ලබා ගන්න තියෙන දේවල් ලබා ගන්න නැතුව සතුන් වශයෙන් නිමිත් ලබා ගන්න පුළුවන් දේවල් ලබා ගන්නට මේක ශරීරයේ භාවිතා කරනවා නම් උන් ඕගොල්ලට අහු වෙලා යනවා. මිනිසත්කම සම්බන්ධයෙන් ගත් කල බුදුන් වහන්සේ වදාරන කරුණක් තිබෙනවානේ. ආහාර ගැනීම, නිදා ගැනීම, බියවීම, පරම්පරාවක් හැදීම කියන මේ කාරණා සත්තුන් සියලු දෙනාටම පොදුයි. ඒ කිසිම සත්වයකට ප්‍රඥාව කියලා එකක් අවදි කරගන්න බෑ. මීට එහා ගිය දෙයක් දකින්න බෑ. එහෙම මෙහෙ යන්න ඕන. නමුත් මිනිසාට ඊට වඩා එහා දෙයක් දකින්න පුළුවන්. ඒකයි ඒ උස්සස් වූ මනසක් කියන අර්ථය කියලා පෙන්වන්නේ. ඒ උසස් වූ මනසක් ඇති අර්ථයේ පුද්ගලයා කාම ඕගයන්ට අහු වුණොත් ඔහුට ආගමත් අහිමි වෙනවා, මනුස්සකමත් අහිමි වෙනවා, මරණින් මතු ඒවට අදාළ තැන්වලට යන්න වෙනවා. ඒවට අදාළ තැන්වලට ගියාම බුදුන් වහන්සේ වදාරනවා කනකස් බෑවා වියසුදුරින් අහස බලනවා ඒක දුර්ලභයිද? ඊටත් වඩා මේ අපාගත වූ සත්වයන්, තිරිසන්ගත වූ සත්වයන් ආපසු මිනිසත් බවට එනවයි කියන එක දුර්ලභ ගණේ සිද්ධියක් වශයෙන් පෙන්වලා ලබනවා. ඒ නිසා පළමුව මිනිසුන් කල්පනා කරන්න ඕන මිනිසත්කම අහිමි කර නොගන්න. විශේෂයෙන් ඔය මද්ද්‍රව්‍ය වැනි ජාවාරම් වලදී ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂය. එතකොට වුණෝන් මරාගෙන මේ පරලෝ යන්නේ. වුණ ආදරෙන් මේ පරලෝ යන්නේ නැහනේ. තරහෙන් වෛරෙන් මේ පරලෝ යන්නේ. එතකොට මේ බඳු තත්වයකදී ලෝභ දේශ මොහ මූලික කොටගෙන පරලෝ යාම සුගතිගාමි බවක් බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ නිසා මිනිස් වර්ගයා කිසිවෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් පරලෝ නොයා යුතුයි. විශේෂයෙන් ද්වේෂයෙන්. ඒ නිසා ඒ ද්වේෂයෙන් පරලෝ යන්න සිදු වෙන්නේ අර Tamanට තියෙන සම්පත් මේ ලෝකේ බොහොම ලොකු දේවල් වශයෙන් සලකලා ඒවට බාධා වශයෙන් එන බාධක සියල්ල මොනවා හරි කරලා විනාශ කරන්න හදනවා. එහෙමයි ඝාතනය කියන එක සිදු වෙන්නේ. ඒ නිසා ඔය අපි කතා කළා වූ කුස තුලම ලදරුවන් ඝාතනය කර දැමීම කියන කාරණේ එහෙම මිනිස්කමට ගැලපෙන දේවල් නෙමෙයි. බෞද්ධකමට කොහොමත්ම ගැලපෙන දේවල් නෙමෙයි. මොකද බුදුන් වහන්සේ වදාරන්නේ පුත්තා වස්තු මනුස්සානං කියලා. හිතාමතා කල්යල් බලා Tamanට පෝෂණය කරන්න පුළුවන් නම් Tamanට වඩා ඉදිරියට යන්න පුළුවන් දරුවන් මේ සමාජයට දෙන්න ඕන ඒක පූජනීය ක්‍රියාවක්. ඒක කාම ඕගයක් වෙන්නේ නැහැ මතක තබා ගන්න. මේ සමාජයේ වරද්දාගෙන තියෙනවා ආදරය සහ රාගය අතර පරතරයක් තියෙනවා. රාගය වෙනයි ආදරය වෙනයි. රාගය නැතුව ආදරෙන් ওই දේවල් කරන්න පුළුවන්. අපි මේ ආදරය කියලා කතා කරන්නේ හින්දි චිත්‍රපටවල තියෙන ලෞකික අර්ථයෙන් නෙමෙයි. බුදුන් වහන්සේ වදාරනවා ලින්ගතුකම සෙනෙහස කියලා දෙයක් මේ සමාජයේ. නොගැටින් ඉන්න පුළුවන් ස්වභාවය. ඒක සමස්ත සමාජය කෙරෙහි පතුරවන්න පුළුවන් දෙයක්. සැමියාට බිරිඳ කෙරෙහි පමණක් නෙමෙයි, බිරිඳට සැමියා කෙරෙහි පමණක් නෙමෙයි. මව්පියන්, දූ දරුවන්, සහෝදර සහෝදරයන් වශයෙන් ගත් කල කාටවත්ම විනාශයක්, හානියක් දෙන්න කැමති නැත්නම් කෙනෙක් එතකොට තමයි ඔහු තුල ආදරයක් පවතින්නේ. විනාශයක්, කරදරයක් දෙන්න කැමති නැත්නම් අර වගේ දරුවන් විනාශ කිරීම සිදු වෙන්නේත් නැහැ. දරියන්ගේ අනාථ වීම සිදු වෙන්නේත් නැහැ. අන්න ආදරේ නැතිකමේ ප්‍රතිඵලය. ඒ නිසා මේ ඕග වලට අහු වෙලා යන්නේක ආගම විතරක් නෙමෙයි මනුස්සකමත් අහු වෙන ක්‍රියාවලිය, අහිමි වෙන ක්‍රියාවලියක් බව එබඳු දේවල් පිටුපස ලුහුබඳින්න ඉන්න අය. මේ සමාජයේ එහෙම දේවල් පිටුපස ලුහුබඳින්න ඉන්නවා. විශේෂයෙන් වර්තමාන සංස්කෘතියේ හැදෙන වැඩෙන යහපත් දරුවන් ගොඩාක් සිටියේදී Facebook හරහා නැත්නම් මත්පැති හරහා මද්ද්‍රව්‍ය හරහා මේ නාස්තිකාර ජීවිතයට යමින් ජීවිතය අහිමි කරගන්න අය ඉන්න බව පුවත්පත් වාර්තාවල අපට දකින්න ලැබෙනවා. අපි කනගාටු වෙනවා මේ පිළිබඳව. ඔවුන් සවන් දෙන්න ඕන මේ දේවල්. ඔවුන්ට සවන් දෙන්නේ නැතුව වැටහෙන්නේ නැහැ. ආයල්ලේ යන ජීවිතයක් තුළ ජීවිතයත් අහිමි වෙනවා. මෑතදිත් එහෙම මට මතකයි යම් ජීවිතමේ ආයල්ලේ යන්න ගොන් අහිමි වෙච්ච ආකාර පිළිබඳව. එබැවින් ඕග කියන එකට අහු වෙන්න එපායි කියන එක පැහැදිලි කරන්නේ. කාමෝගය අහු වුණාම මරණින් මතු තිරසන්ගත අපාය පැත්තට පාරක් හැදෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා ඒ භුක්ති විඳීමේදී රටාවක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනකොට කියනවා කුණුමාළු ඔතපු කොලෙත් ගඳ ගහනවායි කියලා කියමනක් තියෙනවා. එහෙම නැත්නම් කනවත් වෙලා කනවා නම් ගෙරිමස් කියන දේවල් කරේ බැඳගෙන කන්න හොඳ නැහැ කියලා කියමනක් තිබෙනවා. අන්න ඒ වගේ ඒකම ජීවිතයට බවට පත් කරගන්න අවශ්‍ය නැහැ. ජීවිතේ තවත් සාර ධර්ම තියෙනවා. ඒක එක දෙයක්. මේක සාමාන්‍යයෙන් අවශ්‍ය දෙයක් තමයි. නමුත් ඒක ජීවිතේ ඒක බවට පත් කරගත්තාම ඒ සඳහා ජීවත් වෙන්න ගන්නවා.
ඒ වගේම දුකින් පලා යාම සඳහා මේක යොදා ගන්නවා. සාමාන්‍යයෙන් ජීවිතේ කරන වෘත්තීය කාරණා කටයුතු කරදරකාරී හිරිහැරකාරී වුණාම ඒවයින් මිදෙන්න මෙබඳු ක්‍රියාවලියක් ජීවිතෙන් පලා යාමක් සඳහා යොදා ගන්න ලබනවා. නමුත් ජීවිතය අසුන්දර කරගන්න නරකයි. ලෝභ දේශ මොහයන්ගෙන් පිරිහෙනකොට තමයි ජීවිතය අසුන්දර වෙන්නේ. Taman කරන්නේ මෙහෙවරක් කියලා කියනවා නම් ඕනෑම ක්‍රියාකලාපයක් තුළ ජීවිතය අසුන්දර වෙන්නේ නැහැ. Taman කරන මෙහෙවරෙන් අටපක් ලැබෙන්නත් පුළුවන්, සේවයක් සලසනවායි කියලා සතුටු වෙන්නත් පුළුවන්. එහෙම වුණාම වෙහෙස කරව ගෙදර යන්න වෙන්නේ නැහැ. ජීවිතේ එපා වෙලා ගෙදර යන්න වෙන්නේ නැහැ. මෙන්න මේ Taman කරන වෘත්තියෙන් ජීවිතේ එපා වුණ අය තමයි මේ කාම ඕග පැත්තට අහු වෙලා ගිහින් ලෝකෙන් මගහරින්න මේවා දා ගැනීම තුළ තවදුරටත් පරිහානියටපත් වෙන්නේ මම බොහෝ විස්තරයි. කාලයට අදාළ ආකාරයට මීට වඩා ඉදිරිපත් කරන්න කාලය ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා කාම ඕග කියන එක තේරුම් ගන්න ඕන හසු වෙන්න නෙමෙයි, හසු වුණොත් යන පාරේ තියෙන භයානකම තේරුම් අරගෙන ඒවට සීමා පනවා ගන්නට. මේ සීමා පනවා ගැනීමේදී සදාචාරයක් තියෙනවා සමාජයට. ඒක පිළිගන්න ඕන. කරදරයක් කරලා හරියන්නේ නැහැ. ඊට එහා ගියාම ආගමික භවයේ පවතිනවා. මේවා පාලනය කරගන්න පුළුවන් සමයේ තියෙන විකෘතිභාවය දුරු කරගන්න පුළුවන් ක්‍රමයක්. ධර්ම ශ්‍රවණය කිරීම තුළ මොකද ඔය කාමයන් සම්බන්ධයෙන් කතා කරමුවම ඒකේ සඳහන් කරනවා හිස් අසාර බවක් කියන එක. ඒ බුදුන් වහන්සේගේ දැක්වෙන් හිස් අසාර බවදී අපිට යමක් තියෙන සාරවත් දේවල් වශයෙන් දකින්න. ඔය ඒක අරුණවති සූත්‍රයේ වෙන්න පුළුවන් නැත්නම් තවත් මට මතක නැහැ හරියටම වචනේ. තව සූත්‍රයක තිබෙනවා මේ කාමයේ පිළිබඳ බුදුන් වහන්සේ කියන්නේ මා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. පුරුෂයාට නැත්නම් ස්ත්‍රියට කාමයේ කියලා කියන්නේ බාහිර වස්තුවක තියෙන දෙයක් නෙවෙයි. සංකල්පයක්. Taman විසින් හිතේ හදාගත්ත සංකල්පයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. විචිත්‍ර වූ බාහිර වස්තුන්ගේ ඇති කාමයක් නැහැ කියන බුදුහාමුදුරුවෝ. එතකොට විචිත්‍ර බාහිර වස්තුන්ගේ ආශ්‍රයෙන් Tamanගෙන් හිතේ හදාගන්නා වූ මනෝමූලික දෙයක් කියන එකයි මේකෙන් පෙන්වන්නේ. එබැවින් බුදු පියාණන් වහන්සේ වදාරන්නේ අතෙත්ත දීරාවෙනියන් ඡන්දති. වීරයෝ නැත්තම් ධීරයෝ මේක තේරුම් අරගෙන මේ තමන් මේක ශික්ෂණයටපත් කරගන්න ඕන. තමන්ගේ හිත සංසුන් කරගන්න ඕන. නමුත් අපි හිතන්නේ ඒක බාහිර වස්තුවක තියෙන දෙයක් කියලා. ඒ පසුපස යනවා මේ තමයි මුලාව කියලා කියන්නේ. අපි අපේ කාල සීමාව අරගෙන දෙවෙනි මාතෘකාවට යමු. කාමෝග වලට එහා පැත්තේ තියෙන්නේ භව ඕග කියන එක. බුදු සමය ඉගැන්වීමේදී පවතින බුදුන් වහන්සේට නමක් තිලෝග පියාණන් වහන්සේ කියලා. ත්‍රිලෝකනාථ කියලා. ඒ කියන්නේ ලෝක තුනක් ගැන සඳහන් කරනවා. මේ ලෝක තුන එකක් කාම ලෝකය. අනිත් එක රූප ලෝකය. අනිත් එක අරූප ලෝකය. මිනිසුන් වශයෙන් ජීවත් වෙලා කරන කර්මයන්ගේ විපාකයක් වශයෙන් මේ තුන් ලෝකෙන් එකකට උපත ලබන්න සිද්ධ වෙනවා. අන්න කාම අරුම්නෝග පරලෝ යාමේදී අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝක ආදී කාම ලෝකේ. නමුත් මිනිසුන් බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ මේ දේවල් වලින් ඈත් වෙලා හිටියා. අවබෝධයෙන් නෙමෙයි. වනාන්තරගත වෙලා මේවා සිතට එන්න නොදී යම් යම් චිත්ත සමාධීන් වැඩි දියුණු කළා. ඒ වැඩි දියුණු කිරීම තුළ උන්ට කියනවා නීවරණ යටපත් වී ධානය උපදිනවායි කියලා. ධාන කියන්නේ සහගත ස්වභාවයක් කියන එක. නමුත් එවිට උන්ට හිතෙනවා ඒ තමයි සදාකාලික සුවය කියලා. ඊට එහා දෙයක් නැහැ කියලා. එහෙම හමු වුණ කොටසක් තමයි රූපාවචර බඹලෝ කියන රූපාවචර ධාන කියන කොටස උපදවාගත්ත බුදුන් වහන්සේගේ කාලේ හිටපු අර අනිකුත් ඊරිසවරු කියලා කියන්නේ. ඒ පරම සත්‍ය නොවේ කියලා තේරුම් ගත්ත අය තවත් එහාට හෙව්වා. එවිට අරූපාවචර නම් වූ ධානමක් කොටසක් හමු වුණා බඹලෝ හතරක් පිළිබඳව. එතකොට ඒ වුණුත් කල්පනා කරනවා සදාකාලික සනසීමයි කියලා. නමුත් අපේ දහම් පුස්තකයේ පෙන්වනු ලබනවා රූපාවචර ධානයෙන් කාලක්‍රියා කළ අයෝ රූපාවචර බඹලෝ යනවා ආපහු පුනර්භවයට ආපහු වෙනවා. අරූපාවචර ධානන්ගෙන් කාලක්‍රියා කළ අය ඒ අරූපාවචර බඹලෝ උපදිනවා. ඒ නමුත් අවිද්‍යාව දුරු වුණ වෙයින් ආපහු පුනර්භවයට එනවා. සසර ගමන ඉවරයක් නෑ ඒකේ. ඒ වගේම මේ ආයු කාලය ඉතා දීර්ඝයි. බුදුවරයෙක් දෙන්නේ 3 දෙනෙක් පහළ වෙනතුරු ආපහු මෙහෙන්න බැරි විදිහට අතරමං වීමක් සිදු වෙනවා. එබැවින් මේ ඕගොල්ලට අහු වුණාම සසර කතරේ අතරමං වීමක් කරුණාම ඒක කෙටි කාලිනව දුකක් නැති බවක් ඇත්ත. නමුත් අතරමං වීමක් වෙලා තිබෙන්නේ. මෙන්න මේ නිසා මේ රූපී භවය අරූපී භවය කියන මේ කාරණා දෙක පරම සාන්තියේ පරම නිවනේ කියලා හිතාගෙන. ඒවට අහු වෙලා එයින් පරලෝ යන අය අහු වෙලා ඉන්නේ භවෝග වලට. වත්මන් සමාජයේ නම් භවෝග පිළිබඳව එච්චර පැහැදිලි කරන්න දෙයක් නැහැ. නමුත් මේකේ තියෙන පැත්තක් තිබෙනවා. ඔය රූපී අරූපී ධානය නොවුනාට. වත්මන් සමාජයේ පවතිනවානේ බණට වඩා භාවනාවට දක්වන ලැබියාවක්. ඒ තුළ වුන් උත්සාහ කරනවානේ සිත සාන්ත සමාධියකපත් කරගෙන ඉන්න. මෑතදී මට අහන්නත් හම්බුණා යම් කිසි කෙනෙකුට පැයක් ඉන්න පුළුවන් නම් එහෙනම් මේ පැයේ නිවනෙලු ඉන්නේ කියලා අනුශාසනාවකුත් කරනවා.
මෙන්න මේවා කරන අය ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. මේවා කරන අය සල්ලේක සූත්‍රයේ කියවලා ඉන්න ඉස්සර වෙලා. මේවා මෙබඳු අනුශාසනාවන් සමාජයට කරනවා නම් යමෙක් මේ කෙලෙස් තියාගෙන ධර්ම ත්‍රිලක්ෂණේ මොකක්වත් දන්නේ නැතුව බලෙන් සමාධියක් හදාගත්තාම පැයක් ඇතන සාන්ත භාවයේ හිටියාම ඒක නිවන කියලා කියනවා නම් ඒ කියන අය සල්ලේක සූත්‍රයේ තියෙන අංග සූත්‍රනිකායේ මට මතක හැටියට සල්ලේක සූත්‍රය කියලා ඉන්නේ. සල්ලේක සූත්‍රයේ සඳහන් වෙනවා සාන්ත විහරණය, ditta ධම්ම සුඛ විහරණය සහ තව බුදුන් වහන්සේ වදාළා සමේ සංසුන්න විහරණය කියන එක. උපසමසුඛය කියන එක. මේවා එකක් නෙමෙයි. ඒ නිසා බුදුන් වහන්සේ පැහැදිලි කරලා වදාළන්නේ උපසමසුඛය. එහෙම නැත්නම් සංසිඳන විහරණය. ඒ සංසිඳන විහරණයේ තියෙන එක සල්ලේක විහරණේ හරි මේ නෑ සල්ලේක විහරණේ. ඒකට කියන්නේ ditta ධම්ම සුඛ සහ සාන්ත විහරණේ නෑ. එතකොට මේ අය මේ සාන්ත විහරණේ පුංචි තැනකට ඇවිදින්න තමයි ඒක නිවන කියලා අනිත් අය නොමග යවන්න හදන්නේ. ඒ නිසා මේවා අදුර්දර්ශී ක්‍රියාමාර්ග නැත්නම් බුද්ධිමත්කම මැද නිසා මේවා එලි වෙන්නේ. ඒ නිසා ඒ බඳු අයට තේරුම් ගන්න ඕන. ඒවා මනවින් පැහැදිලි කර තියෙන සූත්‍ර ත්‍රිපිටකේ පවතිනවා. ඒවා තේරුම් අරගන්න ඕන. නැත්නම් මේ බෞද්ධ සමාජයකුත් නොමග යනවා. මොකද ඔය සමාජය නෙමෙයි නොමග ගියේ. බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර බග්ගව කියන අය අපි දකින්නේ නොමග ගිය අය විදිහට. දිවස දිවකන පරිචිත්ත විඥානනේ මොනවා තිබුණත් සංසාර ගමනේදී ඕනම ගිහින්. අන්න එහෙම භවය රූපී අරූපී භවය සත්‍යයි සදාකාලිකයි ආපහු එන්න වෙන්නේ නැහැ. ඒක තමයි නිවීම කියලා. ඒකට මුලා වෙන එකට තමයි භවෝග කියලා කියන්නේ. මතක තබා ගන්න අවශ්‍ය කරුණක් තිබෙනවා. ඒ නිසා අපි වත්මන් සමාජයේ මේක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මොකද මේ සූත්‍ර දේශනා හැම එකටම මේ ඕග කියන කාරණේ විස්තර වෙන නිසා වෙනම පැහැදිලි කරපුවාම ප්‍රයෝගික කරගන්න පුළුවන් කමක් තිබෙනවා. අපි යන තුන්වෙනි කාරණාවට. දිට්ඨි. ලස්සන වචනයක්. දිට්ඨි කියන වචනේ ඉතින් අගට මුලට සම්මා දාපම සම්මා දිට්ඨි, සක්කාය දක්පම සක්කාය දිට්ඨි, මිත්‍යා දාපම මිත්‍යා දිට්ඨි ඕන තරම් වචන යොදන්න පුළුවන්. නමුත් මෙතන මේ දිට්ඨි කියන්නේ මොකක්ද? දිට්ඨියට අහුවි ගසාගෙන යාම. දැන් අපි බලමු අර මුලින් කරපු වචන දෙක. කාම ඕගේට අසුවි මරණින් මසු අපායට ගසාගෙන යනවා. භව ඕගේට අසුවි මරණින් මතු රූපී අරූපී බඹතල වලට ගසාගෙන යනවා. ඒකයි වට ඕග කියලා කියන්නේ. දිට්ඨි විග්‍රහ කරන්නට බ්‍රහ්මජාල සූත්‍රය උදව් කරගන්න ඕන. ඔබ බ්‍රහ්මජාල සූත්‍රයේ අඩංගු දේ තේරුම් අරන් ඉති සමහර විට බුදුන් වහන්සේ බ්‍රහ්මජාලයක් කියලා පැහැදිලි කරමින් ජාලයක් කියන්නේ දැලක් නැත්නම් සමූහයක් කියන එක. බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ හිටිය විමුක්තිකාමීන් සියලු දෙනා උන්වහන්සේ 62ක් මිත්‍යා දෘෂ්ටි වලට ගොනු කරනු ලැබුවා. මේවායේ පූර්වාන්ත කල්පිත කියලා කොටසක් අපරාන්ත කල්පිත කියලා කොටසක්. පූර්වාන්ත කල්පිත 18යි අපරාන්ත කල්පිත 44යි වෙන්නේ නැති මට මතක හැටියට. මොකද මේවා පාඩමින් තියාගන්න ඕන දේවල් ලරුණාම මෑතදී අපි කියවලත් නැහැ. මොකද ඒ ගැඹුරු කරුණක් නැති නිසා එම නම ගියන පාරක් නේ තියෙන්නේ. එයින් කියවෙන්නේ යම් යම් අය ජීවිතේ ඔය රූප ශබ්ද ගන්ධ රස කියනා වූ කාමරුම ඉක්මවමින් ආධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා. යොමු වෙලා යම් යම් දේවල් හොයනවා. ඒ හැරීමෙන් පසු වුන් එකතු වෙනවා සත්‍යය මරණින් මීට පෙර හිටිය තැන ස්ථානේ. කොහේ ඉඳලාද මම ආවේ? මරණින් මත යන්න තියන්නේ කොහාටද? මේවා පිළිබඳව මතයකට එළඹෙනවා. අන්නේ මත ටික තමයි මේ දිට්ඨි කියන්නේ. එතකොට බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙන්නා වූ 62ක් මිත්‍යා දෘෂ්ටිම දිට්ඨි ඕග. කොවට අහුණත් සංසාර ගමනට වැටෙනවා ඇරුණාම නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ Taman සත්‍ය සහ නිට්ටය යන මතයකට එළඹෙනවා. එතකොට ඒක දිට්ඨි බවටපත් වෙනවා. ඒක මරණින් මතු උපදින ස්ථානය පිළිබඳව තමයි ගොඩක් විග්‍රහ කරලා තිබෙන්නේ. ආත්මය යම් යම් තැන්වලට ගිහින් සදාකාලික සපවත් වෙන ආකාරය සහ ආත්මය අතීතයේ තිබුණ ආකාරය පිළිබඳව තමයි. පූර්වාන්ත කල්පිත කිව්වහම පෙර හිටි පැත්ත පිළිබඳ උපකල්පනයක්. අපරාන්ත කල්පිත කිව්වම මරණින් එහා පැත්තට යන පැත්ත පිළිබඳ උපකල්පනයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ 63 වෙනි දෘෂ්ටියක් දේශනා කරන්න නෙමෙයි. අරවා ඒවට අහු වී සසරට බැඳෙනවා කියන එක තමයි මේ ඕග කියලා කියන්නේ. ඉතින් මේ දිට්ඨියෝගේ වර්තමාන සමාජයේ පවතින දිට්ඨි කීපයක් මට විග්‍රහ කරොත් හොඳයි කියලා හිතෙනවා. මේ සමාජයේ නැද්ද නිවන කියන්නේ මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා මතයක ඉන්න අය? අන්න වුන් දන්නේ මේ දිට්ඨි යෝගයකට අහු වෙලා ඉන්නවා කියන එක. මේ සමාජයේ නැද්ද අනාගත බුදුරෙක්කම චතුස්සත්‍ය අවබෝධ කර නිවන් ලබන්න ප්‍රාර්ථනා කරන සහ කරවන අය?
එතකොට අපරාන්ත කල්පිත දෘෂ්ටි නෙමෙයි ඒවා. අපේ ආගමික නුනත් අන්‍ය ආගමික පරිසරය නැද්ද මරණ මිහා පැත්තේ සදාකාලික ස්වර්ගයකට හෝ නිරේට යන අය. මේ සියල්ල අයිති වෙන්නේ අර දිට්ඨියෝග වලට. මතක තබා ගන්න. අපට අනිත් ආගම් වල දර්ශනයන් පිළිබඳව කතා කරන්නට අවශ්‍යතාවයක් නැහැ නැත්නම් අයිතියක් නැහැ. අපි අපේ ආගම පිළිබඳව කතා කරන්න ඕන. ඔවුන්ටත් මේවා තේරෙනවා නම් ඔවුන් සම්මාදිට්ඨි වුණාවේ. නමුත් අපි මතක තබා ගන්න ඕන. අපි මේ ජීවිතෙන් එහා පැත්ත පිළිබඳව යම් යම් ආකාරයක මතිමතාන්තර හදා ගන්නවා නම් එතකොට අපරාන්ත කල්පිතයි යෝන් සියලු දෙනාම. මට හමු වෙනවා කෙනෙක්. ඔහු බුදු සමය පිළිබඳව යම් දැනුමක් ඇති කෙනෙක්. ඔහුට ගෞතම සාසනයේ නියම පිළිබඳ විශ්වාසයක් නැහැ. ඔහු උපකල්පනය කරන තියෙනවා. මරණින් මතු තුසිත දිව්‍ය ලෝකේ ඉපදලා ඉඳලා අනාගත මෛත්‍රී බුදුහාමර මෙහාට ආපුවා මෙහෙ එන්න. හරියට මේ Tamanට ඕන වෙලාවට මේවා යන්න පුළුවන් වගේ. මේ ප්‍රතිසන්දිය සහ මරණය කියන එක මරණය Tamanට ඕන වෙලාවට ගන්න බෑනේ. මරණ වෙලාවට මරණයටපත් වෙන්නේ. ඒ මොහොතේ එන චේතනාව අනුව තමයි ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. එබඳු ඕන ප්‍රතිසන්දි ගන්න පුළුවන් ස්ථාන කිහිපයක් මේ ස්ථාන ගැන සඳහන් වෙනවා. ඒක තවත් ධර්මදේශනාවකදී මම පැහැදිලි කරන්නම්. එබඳු තීරණ ගන්න පුළුවන් බෝසත්වරුන්ට පමණයි. ගබ්බා වක්කාන්තික කියලා සූත්‍රයක් තිබෙනවා. ඒ කියන්නේ මව්කුස පිළිසිඳ ගැනීම කියන අර්ථයෙන් කියවෙන්නේ. එහිදී බෝසත් චරිත වලට පමණක් ඉන්න තැනින් දැනගෙන චුත වෙන්නත් මව්කුස තුළ දැනගෙන ඉන්නත් මව්කුසෙන් දිවි වෙන්නත් පුළුවන් කියලා කියනවා. අනිත් කාටවත් ඒක බෑ. එබැවින් පු탁ජන පුද්ගලයන්ගේ අනාගතය තීරණය කරන්නේ බෝසත්වරුන්ගේ විදිහට නෙමෙයි. ඔකට ලස්සන කතාවකුත් තියෙනවා තේරුම් ගන්න පුළුවන් නම් කියන්නම්. ඔය මේ බෝසතාණන් වහන්සේගේ ගේ සෑදීම සම්බන්ධයෙන් කතාවක් තිබෙනවා වඩුව පිළිබඳව කතාවක්. අනිකුත් අයගේ මාලිග වඩුව හදලා දෙනවලු. බෝසතාණන් වහන්සේගේ මාලිගව බෝසතාණන් වහන්සේගේ කොදෙස් පරිදි වඩුව හදනවායි කියලා තියෙනවා. මේ කතා කරන්නේ මේ ගඩොල් වලින් වැලි වලින් හදන මාලිගාවක් නෙවෙයි. තණ්හාවනේ වඩුව. තණ්හාවට අනුව තමයි සත්වයින්ගේ ප්‍රතිසන්දිය උත්පත්ති ලැබෙන්නේ. බුදුන් වහන්සේ එහෙම නෙමෙයි බෝධිසත්වරු එහෙම නෙමෙයි ආදාළ කටයුත්තකට එන්නේ. ඒ සීමාවල තමයි ඔවුන්ගේ රූපකාය නිර්මාණය වෙන 35 මහා පුරුෂ ලක්ෂණ සහිතව. මේ ගැඹුර තමයි මේ කියන්නේ වඩුව විසින් හදා දෙන ගේ කියලා. ඒ නිසා ඒ Tamanට අදාළ ගයක් උපදේශ පරිදි හදන්න පුළුවන් කමක් තියෙන්නේ බෝසත් ගුණ තියෙන කෙනෙකුට. අනිත් අයට Tamanට ලැබෙන ප්‍රතිසන්දියට අනුව ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සද්ධර්මයේ තේරුම් ගත්තේ නැතිව මේක මට මෙහෙමයි කියන්න තියෙන්නේ. පරම්පරා ගණනාවක් තිස්සෙන බෞද්ධකමක් තුළ අපට පරම්පරාවෙන් ලැබෙන බෞද්ධකමක විශ්වාසයක් තිබෙනවා. නිවන පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. දහම් ආසා නෙමෙයි ඒක කවුරු හරි කියන නිසා. කවුරු හරි කියන නිසා අපි විශ්වාසයකට ලැබෙනවා. මම මේ සමාජයට කියන්නේ කවුරුවත් කියපු නිසා කාගේවත් මතයක් නිසා තමන්ගේ අනාගතේ පාවා දෙන්න එපා. තමන්ගේ අනාගතය පිළිබඳ තීරණයක් ගන්න එපා. පළමුව ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ කුමක්ද? ධර්මයේ චතුස්සත්‍ය කියලා කියන්නේ කුමක්ද? ධර්මයේ පටිච්චසමුප්පාදය කියන්නේ කුමක්ද? මෙන්න මේවා තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තාම තේරෙවි තමන් ගන්න ඕන තීරණය තමන්ට හිතට එකතු ගන්න පුළුවන් බව. ඒ ධර්මයේ තේරුම් ගත්තොත් කිසි කෙනෙක් මැරිලා නිවන් දකින්න උත්සාහ කරන්නේත් නැහැ. අනාගත ශාසනයක නිවන් දකින්න උත්සාහ කරන්නේත් නැහැ. පෘථග්ජන භාවයේ ඉඳගෙන මට හිතන ආකාරය නම් බෝසත්තුරු වෙන්න ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. මේ සියල්ලත් මේ සමාජයේ පවතින දෘෂ්ටි වශයෙන් මම දකිනවා. සදහම් අවබෝධ කරගත්තේ නැතුව යම් යම් ආකාරයක පිරිස පිළිගත් පමණින් හෝ යම් කිසි චිත්ත සමාධියක් ලබාගත් පමණින් හෝ Taman මාර්ගඵල නොලබන්නේ බෝසත් පාරමිතාවක් තියෙන නිසා ඒ නිසා බුදු වෙන්න යනවායි කියලා හිතන අය එලික නොකර අය මේ සමාජයේ ගොඩක් ඉන්නවා. මතක තබා ගන්න. මම නම් දකින්නේ මේ සමාජයේ මාර්ගඵල නොලබන්නේ ධර්මයේ වැරදි නිසා. අපි භාවිතා කරන ධර්මයේ වැරදි අවබෝධයක් තියෙන නිසා. ධර්මයේ වැරදි නිසා කියන වචනේ වරද්දා ගන්න නම් එපා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට හෙළි කළ වදාර ධර්මයේ වැරදි නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙට හෙළි කළ දේ අපි භාවිතයේදී වෙනත් අර්ථයකින් භාවිතා කරන නිසා. ඒ වෙනත් අර්ථයකින් භාවිතා කළාට මේ ආසවක්ඛය වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ නැහැ. එතකොට Tamanට මාර්ගඵල නොලැබෙන්නේ මොකක් හරි පාරමිතාවක් තියෙන නිසායි කියලා කවුරුවත් කියපු අදහසකින් මතධාරී වීම තුළ ආයෙත් සංසාරයට ගමන් මාර්ගයක් හදා ගන්නවා. මෙවදු තත්ත්වයන් තුළ මතක් කරන් තියෙන්නේ මොනවද? මේ හැම එකක්ම ආපහු දිට්ඨියෝග බවට පත් වෙනවා. ඕග කියන එකේ තේරුම දැන් තේරෙනවද? හසු වුණොත් ගලවා ගන්න බැරි ලෙස ඒවට අදාළ තැන් වලට යනවා. කැලණි ගඟට අහුනොත් සාගරයට යනවා. මහවැලි ගඟට අහුනොත් සාගරයට යනවා. එහෙම නැත්නම් තවත් ඒ වගේ ජල පහරකට අහුනොත් ජලාශයකට වැටෙනවනේ.
අන්න ඒ වගේ මේවට අහු වුණාම ඒ අදාළ සංසාරික පැති වලට යන්න සිදු වෙනවරහම ගැලවීමක් වෙන්නේ නැහැ. මිනිසත් බව ලැබ බුද්ධෝත්පාදයක සදහම් හමු වෙන මොහොතේ මේ මගහැර මේ ගමන ගියොත් යලිත් මිනිසත් බව සමග සදහම් හමු වීම කියන එක ඔය කියන තැන්වලදී ලැබෙද කියන එක පිළිබඳ වගකීමක් නැහැ. නැවත කවදා හමු වේද කියන එක පිළිබඳ ඉස්තර විශ්වාසයක් නැහැ. මෙන්න මේ தත්ත්වයන් තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි අපට ජීවත් වීමේදී මොනම හෝ ඕගයකට අහු වෙන්න බෑ. මේ ඕග කියන වචනේ තවත් ටිකක් එහාට විග්‍රහ කළොත් එහෙම මේකෙන් කියවෙන්නේ තමන් දරන මතය මම කොට ගැනීම. ඒ පරම සත්‍යය විශ්වාස කිරීම. ඉන් පිටස්තර වෙන කිසිවක් නැහැ කියලා විශ්වාස කිරීම. මේක ආගමික මතවල පවා තියෙන දෙයක්. බෞද්ධ මතවල පවා තියෙන දෙයක්. ධර්මදේශනා සඳහා පවා තිබෙන දෙයක්. අපිට හමු වෙන ඇතැම් පූර්ව නිගමනයකට එළඹිලා ඉන්නවා. අහවල් තැන, අහවල් ස්ථානේ, අහවල් ඇරුණාම වෙන කොහොමවත් මේ ලෝකේ සත්‍ය නැහැ කියලා. ඒ බඳු අයට ඒ අනතන සත්‍ය නොවේ නම් හමු වෙලා තිබෙන්නේ එවිට වුන් මුලා වෙලා නෙවෙයිද? මේ බැවින් ප්‍රවේශයෙන් පරිහරණය කරලා තේරුම් ගන්න ඕන. මේ තේරුම් ගැනීමේදී අපට පළමුව කාමෝගේ මනවින් තේරුම් අරගෙන ඒක ඕගයක් බවට පත් කරගන්න නැතුව ඒක ගෘහස්ත ජීවිතේ නම් ගිහි ජීවිතේ නම් පරිහරණය කරන්න ඕන සීමාවන් වටහාගෙන නීති ගරුකව ඒ වගේම සදාචාර ගරුකව ඒ කටයුත්ත කරන්න ඕන. භව සම්බන්ධයෙන් අධ්‍යාත්මික තියෙන්නේ ඒක එදාට ගොඩක් කලංගුනේ බුදුන් වහන්සේ 15 සමාජයේ කැලේට ගිහින් ලෝකෝත්තර සුවයක් හෙව්වා. නමුත් උන් භාවිතා කළේ නැහැ ත්‍රිලක්ෂණේ හෝ චතුස්සත්ත්‍ය හෝ පටිච්චසමුප්පාදයේ බුදුරයා පහළ වෙලා හිටිය නිසා ඒ දහම හමුුනේ නැහැ. දහමින් තොරව ගිය ගමනක තමයි අර හැම දෙයක්ම ලැබුණේ. එවිට උන්ට ඒවා වැරදි කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. එබැවින් බුදුන් වහන්සේට පෙර කාලක් ක්‍රියා කළ හැමෝටම යන්න උනා මේ ගමන. අර අහිත තවුසා සම්බන්ධ කතාන්තරයේ පවතින්නේ සිනාසී ඇඬු බව. සිනාසීම බුද්ධත්වයට. නමුත් ඔහු ඒ වෙනකොට දෘෂ්ටියක හිටියා ඒක කඩා ගන්න අවශ්‍ය අවවාද ලබා දෙන්න බුදුවරයා පහළ වෙනකොට ඔහු මෙලව නැහැ. ඔහු වැරදි පාරක ගිහින්. ඒකනේ අනන්ත සිද්ධ වුනේ. අන්න එහෙමයි. මේ දෘෂ්ටි කියන ඒවා පුංචි දේවල් නෙමෙයි. ආධ්‍යාත්මික පැත්ත ගත්තාල බුදුවරයෙකුගෙන් අනාත්ම දර්ශනය තේරුම් ගත්තේ නැතුවම මේවා ආත්ම දෘෂ්ටිය තුළ තිබෙන්නේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර මේ කියන දේවල් නැත්තම් රූපී අරූපී ධානය තුළ ආත්ම දෘෂ්ටියක් තිබෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය තුළ මරණින් මතු ඒවට යන්න වෙනව ඇරුණාම බුදුවරයෙක් දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් ඊටත් අඩි ප්‍රමාණයක් පහළ වෙනතුරු ආපහු එන්න බැරුව අතරමං වෙනව ඇරුණාම බුදු සමයෙන් සඳහන් කරන්නා වූ සසරෙන් ගැලවීම උන්ට හිමිවන්නේ නැහැ කියන එක තමයි මේ පෙන්වන්නේ ඕග කියන වචනෙන්. එබැවින් ඕග හැමෝම හඳුනා ගන්නට වෙනවා. Taman හසු වෙන්න යන්නේ මොන ඕගයටද? Taman හසු වී ඉන්නේ මොන ඕගයටද කියලා තේරුම් ගන්න පුළුවන් නම් පමණක් තමයි කෙනෙකුට ගැලවෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. අපි දැන් ඕග 3ක් ගැන කතා කළා. කාම ඕගය ගැන කතා කළා, භව ඕගය ගැන කතා කළා, ditthi ඕගය ගැන කතා කළා. ditthi ඕගයේ වර්තමානයේට තියෙන ditthi කීපයකුත් කතා කළා. එබැවින් කිසියම් කෙනෙක් ඉදිරිපත් කළ පමණින් යම්කිසි මතයක් Taman බවට පත් කරගත්තාම ඒක Tamanගේ ditthිය බවට පත් වෙනවා. ඒකට තමයි ඇත්තටම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය කියන්නේ මේ කය කියන එක නෙවෙයිනේ. සක්කාය කියන්නේ අරමුණට එන රූප වේදනා සංඥා සංකාර හතරට. ඕනෑම අරමුණකට එනකොට යම් දෙයක් රූප වේදනා සංඥා සංකාර හතරක් තමයි. රූපයක් හරි, සද්දයක් හරි, ගන්ධයක් හරි, හතුරෙක් හරි, මිතුරෙක් හරි, පවක් හරි, පිනක් හරි, තවත් ආගමික මතයක් හරි සිතට ගත්තාම එතන තියෙන රූප වේදනා සංඥා සංකාර හතරක්. මේක ගෙහි ඇලුනහම මේක අල්ලගත්තාම ඒක මම බවටපත් වෙනවා. එතකොට ඒකට කියනවා සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියන්නේ මොකක්ද? සංයෝජනයක් හේවත් සසරට බැඳීමක්. එතකොට මොනම දෙයක් මම වශයෙන් ගත්තත් ඊට අදාළ සංසාරයට බැඳීමක් කරනවම ගැලවීමක් සිදු වෙන්නේ නැහැ නේද? අන්න එහෙමයි තේරුම් ගන්නට අවශ්‍යකමක් තිබෙන්නේ. මේ සියල්ලට වඩා සුන්දර වූ එකක් තමයි ඊළඟ පදේ. මේ තමයි විස්තර කරන්න වැඩිපුර කාලය ඕනේ සහ සමාජයේ දන්නේ නැත්තේත් වැඩිපුර මේක තමයි. ඒ වගේම පොතපතත් මේක වචන විතරයි කියන්නේ ගැඹුරින් විග්‍රහ කරන්නේ නැහැ. ඒ නිසා අපි මේක විග්‍රහ කරන්න ඕන අපට තියෙන දැනුමේ පරිදි. පොතපතෙන් මේක වචනයක් විතරයි. නමුත් වචනකින් විතරක් කියලා නෙම කරන්න බෑ. සිව්වැනි යෝගයට කියනවා අවිද්‍යාවෝගය කියලා. අවිද්‍යාව නැමැති සැඩපහර. අවිද්‍යාව කියන වචනයට විරුද්ධ බුදුන් වහන්සේ වදාලා විද්‍යාව කියලා එකක්. ඒ වර්තමානයේ පවතින සංස්කෘතික අර්ථයෙන් නෙමෙයි බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාලා අර්ථය. ඒ විද්‍යාව වටහා ගන්නට බැරි හැම දෙනාටම තියලා තිබෙනවා අවිද්‍යාව.
මේ අවිද්‍යාව යන්නේ ඊළඟට විග්‍රහ වෙන්නේ නොදන්නාකමක් කියලා. නොදන්නාකමක් කියන්නේ භාෂාවක් හෝ ශාස්ත්‍රයක් නොදන්නාකම කියන එක නෙමෙයි. ඊට වඩා ගැඹුරු කරුණක්. ඒක විග්‍රහ වෙනු ලබන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. චතුරාර්ය සත්‍ය නොදන්නාකම කාගාවද තියෙන්නේ? පෘථග්ජන ඔක්කොම ගාව තියෙනවා. එහෙනම් උන්ට අවිද්‍යාව ඕගේ නැද්ද? අවිද්‍යාව ඕගේ තුල නෙවෙයි දුන්න අර තීරණ ඔක්කොම ගන්නෙ. චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියලාවත් මේක නතර කරන්න මම සූදානම් නැහැ. ඊට වඩා මට මේක අවිද්‍යාව පැහැදිලි කරන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබ මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. අපි යමු මේක තියෙන තැනකට. කොහෙද තිබෙන්නේ? පටිච්චසමුපාදයේ අංග 12ක් තියෙනවා. අංග 12 මුල්ම අංගය මොකද්ද තිබෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා. මේ පදේ විග්‍රහ කරනකොට මොකද කියන්නේ? සංඛාර රැස් කිරීමට ප්‍රත්‍ය වන්නේ අවිද්‍යාවයි. දැන් සංඛාර කියන්නේ මොනවද? අන්න එහෙමයි ඒක හොයන්න ඕන. එතකොට සංඛාර කියලා කියන්නේ අපි මෙතෙක් ධර්ම දේශනා කරපු දේශනා ඔස්සේ ගන්න සංඛාර තියෙන්නේ බාහිර වස්තුන්ගේ නෙවෙයි රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධේ. මේ සංකාර ස්කන්ධයේ මුල් කරගෙන පංචස්කන්ධ පරිහරණයේදී ලෝභ දේශ මොහ මූල කරගත්තා වූ පව් එකතු වෙනකොට හිතට අපුඤ්ඤාවි සංකාර කියනවා. පව් කරන්න හොඳ නැහැ අපාය යන්න වෙනවා දුක් විඳින්න සිදු වෙනවායි කියලා මම කියන මුලාව තුළ පව් පිනට මාරු වෙනකොට එතකොට පුණ්‍ය ආවි සංඛාරයේ බවට පත් වෙනවා. ඊටත් එහා ගිහින් පව්පින් දෙකේම සසර ඇවිදින්නයි සිද්ධ වෙන්නේ කාම ලෝකේ කියලා එහාට ගිහින් ධාන කුසල් වඩපුවාම ධාන කුසල් එකතු වෙනකොට ආනිජ්ජාවි සංඛාර කියලා කියනවා. මම ඊට පෙර පැහැදිලි කරලා ඇති. මෙන්න මේ අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංඛාර කියන මේ අවිසංකරණයන් හෙවත් නැවත ප්‍රතිසන්දියක් ලබා දීමට අවශ්‍ය හේතු ඉතුරු කිරීම තුළ සිදුවෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා. සාමාන්‍යයෙන් වර්තමාන සමාජයකට සරල භාෂාවකින් භාවිතා කරනවා මම අහලා තියෙනවා සත්‍ය අවිද්‍යාව හේතු කොට කුසල අකුසල කර්මයන් රැස් කරයි කියලා. රැස් කරනවාද යම් දෙයක් මතු භවයක් සඳහා ඒක තුළ පවතින අවිද්‍යාව කියන එක තේරුම් ගන්න ඕනේ. පටිච්චසමුපාදයේ මුලින්ම පවතින අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. හැබැයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම අනුලෝම පටිච්චසමුපාදයේ නෙමෙයි පටිලෝම පටිච්චසමුපාදයයි. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. එනම් පුඤ්ඤාවි සංඛාර හෝ අපුඤ්ඤාවි සංඛාර හෝ ආනිජ්ජාවි සංඛාර නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ අවිද්‍යා නිරෝධයෙන් නේද? මොකක්ද මේ අවිද්‍යාව? තේරුම් ගන්න ඕන කරුණ. එතකොට චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියන වචනේ සරල වචනයක් විතරයි මේකේ ගැඹුරට හොයන්න ඕන. දුක කුමක්දයි නොදන්නාකම, දුක උපදින හේතුව කුමක්දයි නොදන්නාකම, දුක නැති වූ තැන කුමක්දයි නොදන්නාකම, ඊට අනුගමනීය මාර්ගය නොදන්නාකම කියන එකට අවිද්‍යාව කියනවා. දැන් මේ දුක කියන්නේ මොකද්ද? මේ ජීවිතේ පවතිනවා රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි ජරාච මරණං පිච ශෝකමේව පරිදේව දුක්ඛං පිච දෝමනස්සං ආය උපායාසු ඒකා දස අග්ගිමාහු කියලා ගාථා පදයක මිනිස්සුන්ගේ චිත්තසංතානයන්ගේ ගැවෙන ගිනි 11ක්. මෙන්න මේ ගින්නෙන් දැවෙන එක තමයි දුක කියන්නේ. ජීවත් වෙන්න ගිහිල්ලා මේ ගිනි වලින් දැවෙනවා. මේ ගිනි කොතරම් ප්‍රබලද කියනවා නම් සිහි නැතිව වැටෙනවා. රෝගී බවට පත් වෙනවා. එල්ලීමේ යනවා. ගංගා වලට පනිනවා. වසවිස පානය කරනවා. කොතරම් ගින්නක්ද? එතකොට මේ දුක කියන වචනේ මෙහෙම තේරුම් ගන්න අමාරුයි. අපි කතා කරන සාමාන්‍ය දුක නෙමෙයි මේ කතා කරන්නේ. දුක්ඛ සම්බන්ධයෙන් ගත් කල ඊට පසුව දුක්ඛ සංඛාර දුක්ඛ මේ කියලා පැහැදිලි කරව දාරනවානේ දුක්ඛ කීපයක්. විපරිණාම දුක්ඛ කියලා. නමුත් ආරි සත්‍ය විග්‍රහයේ පවතිනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා වචනයක්. එතකොට සාරාංශ කරනවා නම් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ආදී වචන ඔක්කොම එකතු කරලා සාරාංශ කරනවා නම් මිනිසාට දුක් ගෙනත් දෙනු ලබන්නේ පංච උපාදානස්කන්ධයයි පංච උපාදානස්කන්ධය තුලයි. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද දන්නේ නැතුව ඒක තුල දුකට හේතුව හොයන්න බෑනේ. අන්නේ විට තමයි චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ පංචස්කන්ධය මුල් කොටගෙන කියලා අපි කියන්නේ. පුද්ගලයා මුල් කොටගෙන නෙවෙයි. පංචස්කන්ධ නම් වූ ධර්මතාවයේ වරද්දාගත්තාම දිච්චි බවට පත් වෙනවා නැත්නම් සංයෝජන බවට පත් වෙනවා එහෙම නැත්නම් දුක් ගෙනත් දෙන හේතු බවට පත් වෙනවා. එතකොට එහෙමනම් පංච උපාදානස්කන්ධයෙන් පරලෝ යන්නා පාපයෙන් පරලෝ ගියාම අපාය පැත්තට යන්න ඕනේ.
පිනෙන් පරලෝක ආපුවාම මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න ඕන. ධානයෙන් පරලෝක ආපුවාම රූපී අරූපී බඹතල උපදින්න වෙනවා. මේ තුනමත් අවිද්‍යාව පත්‍ය සංඛාරා නෙවෙයිද එතකොට? අන්න එහෙමයි තේරුම් ගන්න ඕන. මේ සමාජයේ එහෙම අපි කිව්වහම අපිට දොස්පවරන්දත් ඉඳ තියෙනවා. නමුත් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න වචනය. අපුඤ්ඤාභි සංකාරය, පුඤ්ඤාභි සංකාරය සහ අනිජ්ජාභි සංකාරය තුනම අවිජ්ජාපච්චය සංඛාරා වෙනවා. එහෙනම් මේ එකම සංකාරයක්වත් රැස් කරන්න බෑනේ. කුද්දක නිකායේ පවතින ගාතාවක් මම ඔබට ගන්නවා. මේ සත්‍යයට සංසාරයේදී කිසියම් මේ කියන දුක්ඛයක් හට ගන්නවා නම් යං කිංචි දුක්ඛං සම්භෝති. කිසියම් ආකාරයක ඔය කතා කරන්නා වූ පිළීමක් වේදනාවක් හට ගන්නවාද? සබ්බං සංකාරපච්චය. ඒ සියල්ල මේ සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංඛාරංච නිරෝධේන. සංඛාරයන් නිරෝධ කිරීමෙන් නැති දුක්ඛස සම්භවෝ හටගන්න දුකක් නැහැ කියලා පෙන්නනවානේ. එහෙනම් එකෙන් පෙන්නන්නේ සංඛාර රැස්වීම නෙමෙයි බුදු සමයෙන් ගන්නන්නේ සංඛාර නිරෝධ කිරීම කියන එක තේරෙනවානේ. අන්න අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. අවිද්‍යාව නිරෝධ කරන්න වෙනවා. කොහෙද මේ අවිද්‍යාව තිබෙන්නේ? මේක සියුම් තැනක් තේරුම් ගන්න පුළුවන් වේද? කියන්න අමාරුයි. නමුත් තේරුම් ගන්න අපි පසු වඩාත් හොඳට පැහැදිලි කරන්නම්. මේක අරමුණක් මුල් කොටන විග්‍රහ කරන්න ඕන. පුද්ගලයා මුල් කොටගෙන නෙමෙයි. අරමුණු කියලා කියන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට හමු වෙන දේවල් වලට. මේ ඕනෑම දෙයක් හමු වීමේදී පළමුවෙන්ම පහළ වෙන සිතට කියන්නේ පස්ස කියලා. ස්පර්ශයයිසිකේ. ඔබට මේක තේරුම් ගන්න පහසුයි උදෑසන අවුවට යන්න. අවුවට ගියාම ඔබේ කාය ප්‍රසාදයක් වෙනවා, හිරිලි වැටෙනවා. තව මොහොතකින් ඔබට රත් වෙනවා දැනෙනවා ඇඟ. එතකොට හිරු ආලෝකය කය නැමැති ප්‍රසාදයේ ස්පර්ශ වීම තුළ ඔබට ඒක සිහිපත් කරගන්න පුළුවන් හැකියාව තුළ තමයි මේ වේදනාව, රත් වෙන වේදනාව දැනෙන්නේ. ඒක ස්පර්ශයෙන් පසු. පස්සපච්චය. පසු කිව්වට පැය ගානකට පසු නෙමෙයි, නමුත් ප්‍රත්‍ය වෙනවා කියන එක පෙන්වන්නේ. ඒ මොහොතේම. ඒ වගේ හැම ඉන්ද්‍රියකටම ඇහැට, කනට, නාසයට, දිවට, කයට මේ රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ වෙන්න ඕන. පළවෙනි එක තමයි පස්ස. ඒ වගේම සබ්බචිත්ත සාධාරණ උගන්වන්නේ පස්ස පළමුවෙන් ස්පර්ශය අවශ්‍යයි කියන එක. ස්පර්ශය සමග ඊට අදාළ වේදනාවක් පහළ වෙනවා. පස්ස වේදනා. පස්ස කියන එකට රූපේ ස්පර්ශ වුණොත් එතෙන්ද ගන්න රූප කියලා. පස්ස කියන එකට ශබ්දේ ස්පර්ශ වුණොත් එතෙන්ද ගන්න ශබ්ද කියලා. පස්ස කියන එකට ගන්ධේ ස්පර්ශ වුණොත් එතෙන්ද ගන්න ගන්ධ කියලා. ගන්ධ රූප කියලා. එතකොට පස්ස වේදනාව වෙනකොට අපිට පස්ස වෙන්නේ රූප රූපය, පස්ස වෙන්නේ ශබ්ද රූපය, පස්ස වෙන්නේ ගන්ධ රූපය. ඒ රූපය අපි විඳිනවා. වේදනා. අවශ්‍යයි සමාජයට. වේදනාව නැත්තම් ඒ ත්‍රිවිධාකාරයේ වේදනාවක් දැනෙන්න අවශ්‍යයි. ඒක මේ සජීවී නැත්තම් පණ ඇති හැම දිනාටම දැනෙන දෙයක්. දරවල් පහටම හයටම. බුදුන් වහන්සේ වදාරන්නේ වේදනාව වැරදි කියලා. නමුත් එතනින් එහාට තියෙන වචනයක්. වේදනා පච්චය තණ්හා. අන්න. මේ වේදනාව ප්‍රත්‍ය වෙනවා එතනින් එහාට සීමාව ඉක්මවාගෙන රතු ඉර පනින්න හේවත් ඒකට ඇලෙන්න. තණ්හා කියන වචනෙන් කියන්නේ ඒකයි. අන්න තණ්හා මෙන්න මේ තණ්හාව තමයි නැති කරන්න ඕන. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා. ඒ දුකට හේතුව තණ්හාව කියලානේ පෙන්වන්නේ. දැන් අර පංච උපාදානස්කන්ධා දුක්ඛ චතුරාර්ය සත්‍යයේ ඒකට හේතුව මෙන්න මේ තණ්හාව. තණ්හා වුණොත් මොකද වෙන්නේ? නතර වෙන්නේ නැහැ. දෙවෙනි ක්‍රියාමාර්ගයකට යනවා. ඒකට කියනවා උපාදාන කියලා. දැඩිව ගැනීම හැවත් අවසන් නොවන ආකාරයට හේතු ඉතුරු වීම. උපාදාන වුණොත් තණ්හානුසයට හේතුවක් ඉතුරු වෙන එකට කියනවා භව කියලා. මේක එක්වර සිදු වෙන දෙයක්. තණ්හා උපාදාන භව. පස්සපච්චා වේදනා වලින් එහාට ගොහින් තණ්හා උපාදාන භව පෘථග්ජන පුද්ගලයා තුළ සිදු වෙන අරමුණෙන් අරමුණට. තණ්හා උපාදාන භව තුළ යලි උපදින්නට එකතු වෙනවා අපුඤ්ඤාභි සංකාරයක් නැත්නම් පුඤ්ඤාභි සංකාරයක් නැත්නම් ආනිජ්ජාභි සංකාරයක්. අන්න අවිජ්ජාපච්චය සංඛාරා අවිද්‍යාව. තණ්හා උපාදාන භව කියන තුනෙන් සිදුවෙන සිද්ධියට තමයි අවිජ්ජා සංඛාර කියන්නේ. මෙන්න අවිද්‍යාව. දැන් මේ අවිද්‍යාව නිරෝධ කරන්නේ කොහොමද? අන්න ඒක තමයි දුක නැති වූ තැන මේ තණ්හාව නැති වූ තැන. වර්තමාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුළ මේ වේදනා පච්චා තණ්හා කියන කාරණාව හට ගන්නකොට එතනින් එහාට උපාදාන භව අවිද්‍යා සංඛාරා දැන් බැඳිලා ඉවරයි, ඕගෙට අහු වෙලා ඉවරයි.
එබැවින් අප මේ ප්‍රතිච්ඡමුප්පාද න්‍යාය නොදන්නා තාක්කල් අරමුණෙන් අරමුණට මෙසේ අරමුණු විඳිමින් සසර ගමනට ඉදිරි හේතු පව් වශයෙන්, පින් වශයෙන්, ධාන වශයෙන් ඉතුරු කරනවා. කෙලින් හිටගෙන ඉන්න මිනිස්සෙක් ඉදිරියට යන්න ඕන නම් ඉදිරි පාදයට පාදයක් තියන්න ඕන. තව ඉදිරියට යන්න ඕන නම් ඊළඟ පාදයේ ඉදිරියට තියන්න ඕන. ඉදිරියට තවන පාදයක් නිසා නොවේද ගමනක් යන්නේ. සත්‍ය සසර ඉස්සරහට යන්නේ ඉදිරියට තවන හේතු නිසා. ඉදිරියට තියන්න පුළුවන් පව් මගින්, පින් මගින්, ධාන මගින් මේ ඔක්කොටම කියනවා අවිජ්ජාපච්චය සංඛාරා. ඔන්න මේ අවිද්‍යා ඕග වල ස්වභාවය. එබැවින් මේ සත්‍ය අවිද්‍යා ඕගයට හසු වී බුදුන් වහන්සේ පහළ වූ සමාජයක මේවයින් එකක් තෝරාගෙන බණ දන්නේ නැති පුද්ගලයා අපුඤ්ඤාවි සංකාරය ආගම වශයෙන් තෝරගන්නවා. සාමාන්‍ය හොඳ පුද්ගලයා පුඤ්ඤාවි සංකාරය ආගම වශයෙන් තෝරගන්නවා. බණ දන්නේ නැතුව කැලේට ගිය පුද්ගලයා ධානය ආගම වශයෙන් තෝරගන්නවා. තුන් ගොල්ලම ආයෙත් අවිද්‍යාපච්චය සංකාරා තුන් භවයේ ඇවිදින්න ඇරුණාම බුදුහාමුදුරුවෝ හම්බුනේ නැත්නම් මේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාරය ඉගෙන ගත්තේ නැත්නම් අවිද්‍යාපච්චය සංඛාරානේ. එබැවින් අවිද්‍යාවෝගෙට අහු වෙලා ඉන්නේ ඔක්කොම. මෙන්න මේ වර්තමාන අරමුණට එන දේ පස්සපච්චය වේදනා. ඒක රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, ස්පර්ශේද ඕන දෙයක්. වේදනාවට එහා නොයා. වේදනාව අල්ලගන්න නැතුව, වේදනාව මම කරගන්න නැතුව තණ්හා උපාදාන වෙන්න නොදී අතහරිනවා නම් එතන තියෙන දෙයට කියනවා අනිදුක්ඛානාත්ම කියලා. ඒකට කියනවා පටිසෝතගාමී කියලා. ඒකට කියනවා අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියලා. ස්කන්ධ පංචකයට අපි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයට එන්න වෙනවා. ඒක තමයි අවිද්‍යාවෝගෙන් නිදහස් වෙන මඟ. නමුත් පටිච්චසමුප්පාද ධර්ම න්‍යායේ පොත්පත්වල උගන්වන එකේ මම දකිනවා වැරදක් තියෙනවායි කියලා. මේක විග්‍රහ කරලා තිබෙන්නේ ජීවිත තුනක් අල්ලාගෙන. නමුත් ජීවිත තුනක් අල්ලාගෙන පටිච්චසමුපාදය විග්‍රහ කරන්න බෑ. වර්තමාන පංචස්කන්ධ ධර්මතාවය තුළ පටිච්චසමුපාදය විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයට යන හැටි පාරතොයිර උගන්න පුළුවන් වෙන්නේ. අර න්‍යාය පුළුවන්කමක් තියෙන්නේ ලියලා විභාගේ පාස් වෙන්න සහ කටපාඩමින් කියන්න විතරයි. ඒ පමණක් නෙමෙයි. පටිච්චසමුපාද න්‍යාය පමණක් නෙමෙයි. මේ සමාජයේ බහුතරයකගේ අනිත්‍ය පිළිබඳ දැනීමත් බුදුන් වහන්සේ වදාළ එක නෙමෙයි. ඊට වඩා විස්තරයක් මම කියන්නේ අද දවසක මායක පැහැදිලි කරන්නම්. අපි බුදුන් වහන්සේ වදාළ අනිත්‍යට යන්න වෙනවා. මෑත කාලේන කවුරු හදලා දීපු අනිත්‍යක් තුර හිර වෙලා ඉඳලා හරියන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය තුලින් තමයි අපට අවිද්‍යා නිරෝධය කරගන්න පුළුවන් වෙන්නේ. බුදුන් වහන්සේ වදාළ එකක් නැතුව අපි හිතුව මතින් යමක් හදාගත්තාම පෘථග්ජන ස්වභාවයෙන් ඒක බුදුන් වහන්සේ වදාළ ධර්මයේ වෙන්නේ නැහැ. සද්ධර්ම ප්‍රතිරූපයක් බවට පත් වෙනවා. දැන් අපි ආයත් මුලට යමු. අපි මේ ධර්ම දේශනාව තුළ අපි සත්‍ය අමාරුවේ වැටෙන. නොදන්නකම නිසා මහා සැඩ පහරකට අහු වෙමින් මිනිසත්කම අහිමි කරගෙන සංසාර සාගරයට වැටෙන. මේ දිවයිනතර හට ගන්නා වූ ජලය කඳු කරවල ආපහු කොහෙන් ගියත් වැටෙන්නේ සාගරයට. ඒ වගේ කාමෝග, භවෝග, අවිද්‍යාවෝග, ditthiyෝග මොනෝගයකින් ගියත් ආපහු සසර සයුරට. මහ වතුරකට අහු වී සංසාරයටම ඇදහැරෙනවා, වැටෙනවා. එබැවින් තමයි අපට ධර්ම ශ්‍රවණය තුළ තමන් අහු ඉන්නේ කාමෝගයටද කියලා තේරුම් ගන්න ඕන. තමන් අහු ඉන්නේ භවෝගයටද කියලා තේරුම් ගන්න ඕන. තමන් අහු වෙලා ඉන්නේ ditthiyෝගයටද කියලා තේරුම් ගන්න ඕන. තමන් ගොදුරු වෙලා ඉන්නේ අවිද්‍යාවෝගයට කියලා තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තොත් ඕගේ තරණය කරන්න බුදුහාමුදුරුවෝ මාර්ගයක් කියලා දෙනවා. ඕග වලට හසු වී සසරට වැටෙන එක වෙනුවට ඕග තරණය කරන්නේ කොහොමද කියන කාරණාව ධර්ම ශ්‍රවණය කළ තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තයින් පස්සේ ඔය ඕග තරණය කියන කටයුත්ත තමයි ඔය භාවනාව කියන කටයුත්තෙන් කරන්නේ. ඕග වලට ඇදී යන්න තියෙන හේතුව තමන්ගේ චිත්තසංතානයෙන් බැහැර කිරීම හේවත් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. මේ දේවල් කරගන්න අවශ්‍ය කරන්නා වූ දැනුම ඇති කරගන්නට මෙම ධර්මානුශාසනාවන් උපයෝගී වේවා හේතු වාසනා වේවා යන අපේ ප්‍රාර්ථනයයි. ඒ සඳහා අනුග්‍රහය දක්වන්නා වූ පින්වතුන්ද කරනු ලබන්නේ විශාල මෙහෙවරක්. මන්දයත් මේ දේශනාවන් ලෝපුරා බොහෝ දෙනා සවන් දෙන බැවින්. ඒ සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කරන ලබන්නා වූ සංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය කරන්නේ විශාල මෙහෙවරක්. මොකද බෞද්ධ වැඩසටහන් කියන අර්ථයෙන් ගත්කල බුදුදහමට අදාළ සංසාර දුක්ඛින් අත මිදීමට අවශ්‍ය කරුණු ලෝට හෙළි කිරීම සඳහා කරන්නා වූ මෙහෙවරත් අතිවිශිෂ්ට ගණීය දෙයක් සහ ප්‍රශංසනීය දෙයක්. එබැවින් මේ හැමදෙනාටමත් මේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියන ධම්මස පාදා ගැනීමට මේ ධර්ම දේශනාව උපයෝගී වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින්
අපගේ ධර්මානුශාසනාව අප මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන්